හරි. අයිබෝන් බබාලා. සුබ දවසක්. හරි. ලියා ගන්න දැන් ප්‍රශ්නේ ලියා ගන්න. මේ මාතෘකාව ස්වභාවික උපද්‍රව සහ ස්වභාවික ආපදා කියන ප්‍රශ්නය. මේකත් එක්කම තමයි ආපදා කළමනාකරණය කියන කොටසක් තියෙන්නේ. එකම මාතෘකාවේ කොටස් විදියට යන්නේ ස්වභාවික උපද්‍රව සහ ස්වභාවික ආපදා පිළිබඳවයි ආපදා කළමනාකරණය ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය පිළිබඳවයි ඔක්කොම එකම කතාව යන්නේ. රයිට්. මේකෙන් මම ප්‍රශ්න ඔයාලට දෙකක් කතා කරනවා. දැන් ඔයත් එක්ක එක ප්‍රශ්නයක් කතා කරනවා. මේ සැරේ විභාගයට નિયમિત වර්ගයේ මාතෘකාවක් තමයි ස්වභාවික උපද්‍රව සහ ස්වභාවික ආපදා. මම ඒක තියරි පන්තියේදී ඔයාලට ඉතාම පැහැදිලිව වඩාත් හොඳින් තවදුරටත් විස්තරාත්මකව කියලා දෙනවා. නමුත් දැන් මෙතෙන්ද මේක අල්ලා ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මේක හොඳට බලන්න. මේකේ නෝට් එකත් මම මේ එක්කම ඔයත් එක්ක මේ ප්‍රශ්න සාකච්ඡා කරනකොට නෝට් එකත් ඒක මම දෙනවා. රයිට්. මම පුතා ලියා ගන්න හදන ප්‍රශ්නේ පළවෙනි කෑල්ල රෝම ඉලක්කම් 1. ලියා ගන්න හදන ප්‍රශ්නේ පළවෙනි කෑල්ල එහෙම නැත්නම් රෝම ඉලක්කම් 1. ලියන්න. ස්වභාවික උපද්‍රවයක් හා ස්වභාවික උපද්‍රවයක් හා ස්වභාවික උපද්‍රවයක් හා ආපදාවක් අතර වෙනස පැහැදිලි කරන්න. ස්වභාවික උපද්‍රවයක් හා ආපදාවක් අතර වෙනස පැහැදිලි කරන්න. ඒකට පුතේ ලකුණු 2යි. ලකුණු 2යි ඒකට. ඒකට ලකුණු 2යි. හොඳයි. දෙවැනි ප්‍රශ්න කෑල්ල රෝම ඉලක්කම් 2. රෝම ඉලක්කම් 2. ස්වභාවික උපද්‍රව ආපදා ලෙස වර්ධනය වීමට බලපාන මානව ක්‍රියාකාරකම් තුනක් විස්තර කරන්න. ඒකට පුතේ ලකුණු 6යි. ඒ ප්‍රශ්න කෑල්ලට ලකුණු 6යි. රෝම ඉලක්කම් 3. තුන්වෙනි රෝම ඉලක්කම ලියන්න. ශ්‍රී ලංකාව ආපදා කළමනාකරණ ක්‍රියාවලියේදී පසුගිය දශක කීපය තුල ලබා ඇති ප්‍රගතිය අංශ 3ක් යටතේ විස්තර කරන්න. අංශ 3ක් යටතේ විස්තර කරන්න. ඒකට පුතා ලකුණු 6යි.
ඒකට ලකුණු 6යි. ලකුණු 6යි. හතරවෙනි ප්‍රශ්න කෑල්ල. ආපදා කළමනාකරණයේදී ශ්‍රී ලංකාව මුහුණ දෙන ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග තුනක් විස්තර කරන්න. ඒකට පුතේ ලකුණු 6යි. ලකුණු 6යි. මේ ප්‍රශ්නේ ඉතාම බරපතලයි, ඉතාම හොඳයි, විභාගයට වඩාත්ම සුදුසුයි. මේ ප්‍රශ්නේ ආපදා කළමනාකරණ ප්‍රශ්නයක් ආවොත් මේකෙන් කෑලි දෙකක් නම් පුතේ අනිවාර්යෙන් එනවමයි. මම කියන ආපදා කළමනාකරණ ප්‍රශ්නයක්, ආපදා ප්‍රශ්නයක් ආවොත් ඕකෙන් කෑලි දෙකක් අඩුම තරමේ එනවා. හරිද? තව ප්‍රශ්නයක් කතා කරපුවාම ඒක සම්පූර්ණයෙන් ඕල් රවුන්ඩ්ලි ප්‍රශ්නෙම කවර් වෙනවා. හරිද? ඒ නිසා බය නැතුව හොඳට මේව පාඩම් කරන්න. මම විස්තරාත්මකව කරුණු ඇතුව දෙනවා. හරිද? මේකේ නෝට් එක තියෙන්න වෙන කොහෙවත් නෙවෙයි මගේ ඔළුව ඇතුලේ. ඒ නිසා විශේෂ පොතක පතක ලියලා නැහැ. ඒ නිසා මේක හොඳින් අහගෙන ඉඳලා මේකත් එක්කම නෝට් එක ලියා ගන්න ඕන. පැහැදිලි නේද? හරි. ඕමින්ද. හරි. දැන් මම පුතාලාට කිව්වා මේක අතරමඟදී මම මේ වීඩියෝ එක අතරතුරදී කියන්නේ මේකේ ප්‍රශ්නේ මම ලියලා තියෙන්නේ ඔළුවේ කියලා කිව්වනේ. ඒතර මට ආපහු සැරයක් දෙක තුන ප්‍රශ්න කොහොමද මතකේ තියාගෙන කියන්නේ. හරිනේ. මම අතරමඟදී කිව්වනේ. ඒක දෙතුන් පාර කිය මම ලිව්වේ. හරිනේ. හරි නේද? දැන් මට මේ වීඩියෝ එකත් සවුත් වෙනවනේ මෙතනින්. සවුත් වුණාට කමන්නේ නැහැ. හරිනේ. ඒකයි මම කිව්වේ. හරි. හොඳයි. මේකේ පළවෙනි ප්‍රශ්නේ. රෝම ඉලක්කම් 1. ස්වභාවික උපද්‍රවයක් සහ ස්වභාවික ආපදාවක් අතර වෙනස පැහැදිලි කරන්න. නැත්නම් වෙනස ලියන්න. වෙනස දක්වන්න. ඔය ඕනම එකක් ආවොත් පුතා එකම කතාවක් තමයි කියන්නේ. හරි? එකම කතාවක් තමයි අහන්නේ. එහෙනම් කෙලින්ම දාන්න ස්වභාවික උපද්‍රවය කියලා. ස්වභාවික උපද්‍රවය කියලා දාන්න. අපි විභාගයේදී මේ වගේ වෙනස පැහැදිලි කරන්න වගේ කිව්වොත් ඒ අදාළ කොටස් දෙක වෙන් කරලා දක්වනවා. එහෙනම් ඉස්සෙල්ලාම වෙන් කරනවා ස්වභාවික උපද්‍රවය කියලා. ඉස්සෙල්ලාම දාන්න ස්වභාවික උපද්‍රවය. ස්වභාවික උපද්‍රවය කියලා දාගන්න. ස්වභාවික උපද්‍රවය. ස්වභාවික උපද්‍රවය. හරි? ස්වභාවික උපද්‍රවය. දැන් බලන්න. දැන් ස්වභාවික උපද්‍රවයක් කියලා කියන්නේ මෙහෙමයි. වැස්ස කියන එක ස්වභාවිකයිනේ. අකුණු ගහනවා කියන එක ස්වභාවිකයිනේ. ඊට අමතරව ගඟක් පිටාර ගලනවා කියන එක ස්වභාවිකයිනේ. එහෙම නැත්නම් සුලිසුලගක් කියන එක ස්වභාවිකයිනේ. භූමිකම්පාවක් කියන එක ස්වභාවිකයිනේ. ගිනි කඳු පිපිරීමක් කියන එක ස්වභාවිකයිනේ. නියගයක් කියන එක ස්වභාවිකයිනේ. මෙන්න මේ වගේ පුතා ඕනෑම ස්වභාවික ක්‍රියාවලියක්. මෙන්න මේ ඕනෑම සිද්ධ වෙන ස්වභාවික ක්‍රියාවලියක්. මේ සිද්ධ වෙන ස්වභාවික ක්‍රියාවලියක් හේතු කරගෙන එක්ක මිනිස් ප්‍රජාවට, ඒ කියන්නේ මිනිස්සුන්ට, එක්ක එයාලගේ දේපොළවලට, ඒ වගේම පරිසරයට හානිදායකව බලපාන්න පුළුවන්කමක් තියෙන
සංසිද්ධියකට කියනවා අපි සංසිද්ධියක් කියන්නේ ඕනෑම සිදුවීමකට අපි කියනවා උපද්‍රවයක් කියලා. ඒ කියන්නේ මිනිස්සුන්ට යාළගේ දේපොළ වලට ඒ වගේම පරිසරයට හානිදායකව බලපාන්න පුළුවන් නම් ස්වභාවික සංසිද්ධියක්. අන්න ඒවට අපි කියනවා පුතා ස්වභාවික උපද්‍රවයක් කියලා. ස්වභාවික උපද්‍රවයක් කියන්නේ ස්වභාවික ක්‍රියාවලියක් හේතු කරගෙන මිනිසාට නැත්නම් ප්‍රජාවට හෝ දේපොළ වලට සහ පරිසරයට හානිදායකව බලපාන සංසිද්ධියක්. දැන් අකුණු ගහනවා කිව්වට ඔව් අකුණු ගහනවා තමයි. ගම් වතුර හරි ගම් වතුර ගලනවා තමයි. ඊට පස්සේදී නාය යනවා තමයි. නියග සිද්ධ වෙනවා තමයි. සුලිසුලම් සිද්ධ වෙනවා තමයි. භූමිකම්පා සිද්ධ වෙනවා තමයි. ගිනිකඳු පිපිරීම තමයි. ආන් ඒක මිනිස්සුන්ට දේපොළ වලට පරිසරයට හානිදායක බලපාන්න පුළුවන් හින්දා ඒවට කියනවා අපි උපද්‍රවයක් කියලා. ඒවා ස්වභාවිකව ඇති වෙන්නේ. මේ ස්වභාවිකව ඇති වෙන මිනිස්සුන්ට දේපොළ වලට හා පරිසරයට හානිදායක බලපාන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් ආන් ඒකට කියනවා ස්වභාවික උපද්‍රව. දැන් උදාහරණයක් විදිහට මේම ගන්නකො නිකන්. ඔයාලා වැස්ස වෙලාවේ හවස් වර්ගයේ අකුණු ගගහ තියෙද්දී ඔයා පිහියක් අරන් යනවා වත්තට දර කොටන්න. අම්මා කියනවා ඔය අකඩ කෑලි උස්සන් යන්න එපා ඔය වත්තට අකුණු ගහනවා. ඒ කියන්නේ අකුණ කියන එකෙන් බලපෑමක් වෙන්න පුළුවන් කියලා ඔයාව දැනුවත් කරන අම්මා. ඊට පස්සේ වෙලාවකට කියනවා ඔය පච කෙලින්න එපා ඔය අකුණු ගහයියෝ. දැනුවත් කරනවා ඒ අම්මලා. නැත්නම් වෙන කට්ටිය දැනුවත් කරනවා. යකෝ උඹ ඔය කියන බොරු වලට ඕන් අරව වදියෝ. ඒ දැනුවත් කරනවා. ඒක වැදුනොත් හානි වෙනවා කියලා ඔයා දන්නවා. ඒ කියන්නේ මිනිස්සුන්ට හරි දේපොළ වලට හරි පරිසරයට හරි හානියක් වෙන්න පුළුවන් සිද්ධියක් තියෙනවා නම් අන්න උන්දට කියනවා උපද්‍රව. කතාව හොඳටම පැහැදිලිනේ. රයිට්. ලියන්න එනම් ස්වභාවික උපද්‍රව කියලා දාලා ලියන්න ස්වභාවික ක්‍රියාවලි හේතුවෙන් ප්‍රජාවට හෝ ස්වභාවික ක්‍රියාවලි හේතුවෙන් ප්‍රජාවට හෝ දේපොළ වලට හා පරිසරයට හානියක් සිදුවිය හැකි සංසිද්ධියක් උපද්‍රවයක් වරාන් ඇතුලේ දාන්න hazard වරාන් වාලා ලෙස හඳුන්වයි ඒක ආපහු කියනවා ස්වභාවික ක්‍රියාවලිය හේතුවෙන් ප්‍රජාවට හෝ දේපොළ වලට හා පරිසරයට හානියක් සිදුවිය හැකි සංසිද්ධියක් උපද්‍රවයක් එහෙම නැත්නම් hazard ලෙස හඳුන්වයි. පැහැදිලි? රයිට්. ඊළඟ පුතා දාන්න වෙනසනේ ඇහුවේ. ස්වභාවික ආපදා දාන්න ස්වභාවික ආපදා දැන් ආයෙත් අහන්නකෝ. ඒ නියගේ හරි ඒ ගම් වතුර හරි ඒ සුනාමි හරි ඒ භූමිකම්පා හරි ඒ නායම් හරි ඔය අකුණු හරි සුලිසුලන් හරි ටෝනාඩෝ හරි ඔය මොන එකක් මිනිස්සුන්ට හරි දේපොළ වලට හරි පරිසරයට හරි හානියක් නැත්තම් ඉතින් අදාළ නැහැනේ කියලා කියන්නේ. නමුත් ඔය කියන ස්වභාවික ඇති වෙන උපද්‍රවයක් ඔය උපද්‍රවයක් මිනිස්සුන්ට හරි දේපොළ වලට හරි පරිසරයට හරි හානිදායක වන විදියට සක්‍රිය වුණොත් ඒ කියන්නේ ක්‍රියාත්මක වුණොත්
අය කතන්දර දෙකක් නෑ. ඒක ආපදාවක්. දැන් මේම කියන්නේ අකුණක් ගැහුවා. ඒක උපද්‍රවයක්. අකුණක් ගහලා මිනිහෙක් මැරුණා. අන්න ආපදාව. ගම් වතුරක් ගැලුවා. ඒක උපද්‍රවයක්. ගම් වතුරෙන් පහක් මරුට අන්න ආපදාව. ගම් වතුරක් ගැලුවා. ඒක උපද්‍රවයක්. ගෙවල් 8ක් කැඩුනා අන්න ආපදාව. ගම් වතුර ගැලුවා උපද්‍රවයක්. අන්න කන්දේ පැත්තක් ගැලවිලා ගියා අන්න ආපදාව. තේරුණානේ? ඒක සිද්ධිය වුණාට අවුලක් නෑ ඒක උපද්‍රවයක්. හැබැයි ඒක වෙලා මිනිස්සුන්ට හරි උන්ගේ දේපල වලට හරි පරිසරයට හරි මොකක් හරි සීන් එකක් ගියොත් නම් ඒක බලපෑවනම් අන්න ආපදාව. පැහැදිලිනේ? ඒතර උපද්‍රවය කියන එක අපිට අදාළ නැහැ එච්චර. උපද්‍රවය කියන එක ඔය වෙන එකක්. වකුණු ගහන එක කොහමඩක් තියෙනවා. ගම් වතුර කොහමඩක් ගලනවා. නියක සුනාමි ඕන එකක් වෙනවා. හැබැයි ඒක මිනිස්සුන්ට දේපල වලට හරි පරිසරයට හානිදායක විදියට සක්‍රිය වුණොත්, එහෙම ක්‍රියාත්මක වුණොත්, ඒ විදියට වැඩක් වුණොත් ඒක ආපදාවක්. එහෙම නැත්නම් ඒක තමයි කියන්නේ අපි ඩිසාස්ටර් එකක් කියලා කියනවා. පැහැදිලිනේ? රයිට් ලියන්නේ නම් උපද්‍රවයක් මිනිස් ජීවිතයට කොමාවක් දේපල වලට හා පරිසරයට හානි සිදුවන අයුරින් අප මුලින් ඉඳලා මම කියනවා ලියා ගන්න බැරි වෙන්න ඇති කියලා හිතලා උපද්‍රවයක් මිනිස් ජීවිතයට දීපලවලට හා පරිසරයට හානි සිදුවන අයුරින් සක්‍රිය වීම ආපදාවක් වරාගත ලියන්න disaster වරන් වාලා නම් වේ disaster නම් වේ great හරි හොඳයි ඔය කෑල්ල ලියපුවාම අය කිසිම ගින්නක් නැහැ. ලකුණු දෙක ගානට වැටිලා තියෙන්නේ. ලකුණු 3ක් දෙනවනම් එහෙම තියෙයි. 3ක් නැහැ. පළවෙනි කෑල්ල ලකුණු 2යිනේ දෙන්නේ. ඕක ලකුණු දෙක හරියට හම්බ කරගන්න පුළුවන් ඕක. හරිනේ. තියරි කරනකොට අපි ඕක තව ටිකක් අය මොනවද තව ටිකනේ. මට තේරෙනවනේ. රයිට්. තියරි කරනකොටත් ඉතින් පැහැදිලි වෙනවා ඉතින්. රයිට්. ඊළඟට පුතේ දෙවෙනි ප්‍රශ්නේ මම මතකෙන් කියන්න සාමාන්‍ය තත්ත්වයකට මෙන්න මේ ස්වභාවික උපද්‍රව කියන જાතිය ආපදා බවට පත් වෙන්න බලපාන මිනිස් ක්‍රියාවලි 3ක්. එහෙම නේද කිව්වේ? අන්න ඕකනේ අයිඩියා එක. අයිඩියා එක මම කිව්වා වචනෙන් කිව්ව නෙවෙයි. අයිඩියා එක ඕකනේ. ඒ කියන්නේ ස්වභාවික උපද්‍රව ආපදා බවට පත් වෙන්න මොනවද බලපාන මිනිස්සුන්ගේ ගොබ්බ වැඩ කියලා අහන්නේ නෙවෙයි. මිනිස්සු කරන ගොබ්බ තත්ත්වයන් මොනවද කියලා අහනවා මෙව වැඩි කරන්න. දැන් අකුණු ගහන එක සීන් එක අවුලක් නැහැනේ. ඒක ගහන්න මෙපේ අකුණු. ගඟක් පිටාර ගලන්න මෙපේ. ඉතින් භූමිය මුහුද ඇතුලේ භූමිකම්පාවක් ඇති වෙනකොට සුනාමි එන්න මෙපේ යෝක ඉතින් ස්වභාවික වෙන දේවල් නෙමෙයි ලෝකේ. ටෝනාඩෝ ඇති වෙන්න එපේ, සුළු කුණාටු ඇති වෙන්න එපේ. ඒව වෙන්න මෙපේ. හැබැයි ඒව ආපදා බවට පත් වෙන්න මිනිස් ක්‍රියාවලි බලපානවද? ඒව 3ක් නේ ඔය අහන්න. නේද? තේරුණානේ මං කියන එක. රයිට්. පුතා එකක් දාන්න ඔය වගේ මිනිස්සු කරන ගොබ්බ වැඩක්. ආපදා ස්වභාව කියන්නේ උපද්‍රවය ආපදා බවට පත් කරගන්න වැඩක්. දැන් නිකන් හිතන්න බල්ලෙක් ඉන්නවම කියලා. බල්ලා අපි දන්නවා ඌ උපද්‍රවයක් අපිට. බල්ලා උපද්‍රවයක්. සර බල්ලෙක් කියන උපද්‍රවයක්. හැබැයි අපි ගල් කුට්ටියක් අරන් ඌට ගහනවා, ඌට ජෝක් කරනවා, ඌට නෝන්ඩි කරනවා, දුබ්බල්ලා කියනවා.
ඒව ගොබ්බ වැඩ. එතකොට අරු හපනවා. එතකොට ආපදාව වෙලා. හරි. අරු කුල දැන් හරකෙක් ඉන්නවා ඌ පාඩුවේ වල් කකා ඉන්නවා පැත්තකට. අපි ගිහිල්ලා ඌගේ වලිගේ කරකවනවා. හොම්බ අත ගන්න යනවා. ෂෝ කන් දෙක කියන්න යනවා. එතන ඌ පයින් ගහනවා ඒකල දෙනවා දෙකක් අල්ලගෙන ඔයාට. එතකොට ආපදාව. ආන් ඒ වගේ තමයි උපද්‍රව ඔහෙ තියෙනකන් අපිට අවුලක් නැහැ. හැබැයි අපි කරන ගොබ්බ වැඩ හින්දා ඒවා ආපදාව විදියට අපිට බලපාන. එකක් දාන්න අක්‍රමවත් ඉඩම් පරිහරණය. මම පුතේ ලියන්න. එකක් තමයි අක්‍රමවත් ඉඩම් පරිහරණය. ලියන්න අක්‍රමවත් ඉඩම් පරිහරණය. අක්‍රමවත් ඉඩම් පරිහරණය. මේක කියන්න නම් ඉතින් මාස ගානක් කියන්න පුළුවන්. දැන් නිකන් හිතන්න මේ ඒරියා ගැනවත් ಜಾති ගැනවත් කියන එකක් නෙවෙයි. නිකන් මේ බලන්න. අකුරණ නගරය දන්නවනේ. මාතලේට කිට්ටු ඉන්නේ සෑහෙන්න. තේරුණානේ. හැබැයි ඔය අකුරණ අපි 80 ගණන් වල අකුරණ දැකලා තියෙනවා. මට මතකෙකුත් තියෙන 80 ගණන් වල. මම 90 ගණන් වලත් අකුරණ දැකලා තියෙනවා. මම 2010ට කලිමුත් දැකලා තියෙනවා. 2020 21ත් මම දකින්නවා දැන්. ඉස්සර අකුරණ නගරයේ මැදින් අර කටුගස්තොටට එන ඔය ඔකට කියන්නේ පිඟා ඔය කියලා. ඕක හරි මහතට තිබ්බා. ලොකු ඇස්සක් එනකොට ඕක මාර වතුර තොගයක්ම ගලනවා. අකුරණ නගරයේ මිනිස්සුන්ට අබමර රේනෝක හානියක් කරේ නෑ. ඔය ඇල නැත්තම් ඔයනේ හරි. ඔය කියන ඔය. හැබැයි ඒ මිනිස්සු තමන්ගේ නගරාසිත ගෙවල් හදනකොට භූමිය වැඩි කරගන්න අර ඇල ඔහොම තියෙද්දි ඇල මැදින් කණු ගැහුවා. ඒක උඩින් ස්ලැබ් එකක් දැම්මා. ඒක පාලමක් විදියට පාවිච්චි කරා විතරක් නෙවෙයි ඒ පාලම වගේ එක උඩ තට්ටු පිට තට්ටු ගෙවල් ගැහුවා. අකුරණ එක දිගට අඹ තැන්නට යනකම් ගඟ ඔය විදියට ගඟට හානි කර කර නැත්නම් ඔය කියන ඔයට හානි කර කර අර නිම්නය කුඩා වෙන විදියට ගෙවල් හදලා අර ජල මාර්ගය අවහිර කරා. දැන් අදවස ලොකු වැස්සක් ආවත් පැය දෙකක් එක දිගට වැස්සොත් අකුරණ අපරාධ කියන්න බෑ. නගරේ හාල් මුටි මොනවද මුට්ට පාවෙන පිටිගෝනි පාවෙන සෙරෙප්පු සපත්තු පාවෙන ගෙවල් වල මිනිස්සු එළියට එනවා. එළියට ආවිල්ලා පැත්තකට වෙලා කන්ද උඩට වෙලා බලන් ඉන්න වෙන වින්නේ. ඉඩම් පරිහරණය හොඳට තිබ්බනම් අර ගඟට හර ඇලට හානි නොකර තිබ්බනම් ඒට ගම් වතුර ගලන්නේ නැහැ පුතා. කැලණියේදී ඒ වැඩේ නොකර හිටියනම් ගම් වතුර ගලන්නේ නැහැ පුතා. අර කොළඹ නගරේ කොහමද ගොබ්බ තත්ත්වය? බෙල්ලන්විල මත්තේගොඩ මේ නිවාස සංකීර්ණ හැදුවේ අර ගම් වතුර බැහැලා යන්න තියෙන අර වගුරු බිම් ගොඩ කරලා ඒව උඩ තමයි තට්ටු ගෙවල් හැදුවේ. කොළඹට පැයක් එක දිගට වැස්සොත් ටවුන් එකේ 80ක් ඉවරයි. ගොබ්බයි. මම පුතා 2007 අවුරුද්දේ කිව්වේ දක්ෂිණ අධිවේගී මාර්ගය ඔය විදිහට හැදුවොත් අනිවාර්යයෙන්ම ගාල්ලේ බද්දේගමට ගාල්ලේ නෙළුවට ගාල්ලේ උඩුගමට ගාල්ල හරිය තියෙන කරාපිටියට ගම් වතුර ඉස්සරක් තිබ්බා. ඕක වැඩි වෙනවා කියලා අපි කිව්වා. මම පන්ති වල කියලා තියෙන ඕන තරම්. ඒක මූසල කතාවක් නෙවෙයි. ඒක වැඩි වෙලා තියෙනවනේ දැන්. අධිවේගී මාර්ගේ හදන්න හිටියේ මේ වගේ කණු උඩ. කණු ගාලා හදපුවා මේක ASCII වතුර යන්න පුළුවන්. හැබැයි මුන් කරේ වේල්ලක් වගේ දැම්ම. මේ වගේ වේල්ලක් වගේ දාපුවාම මේක ASCII වතුර යන්න පුළුවන්.
අක්‍රමවත් පුතා ගොබ්බ විදියට හැදුවේ. මම මේ මාසේ කලින් මාසේ ඔය මධ්‍යම අධිවේගී මාර්ගයට අර කොළඹ ඉඳලා හෝම ඇවිල්ලා ගලගෙදරට සෙට් වෙලා නුවරට එන එකක් තියෙනවා. ඔය කොහොය පැත්තෙන් ඔහොම ගිහිල්ලා දඹුල්ල පැත්තට ගිහිල්ලා අර පැත්තට යනවනේ. ඕක පුතා හදන විදිය නම් හොඳ නෑ. ඕක හදන්න තිබ්බේ කන උඩ හදන්න ප්ලෑන් කරලා තිබ්බේ. දැන් හදන්නේ වේල්ල ගහලා. වියදම් අඩු කරගන්න වේල්ල ගහලා. දැන් වේල්ල උඩ යන්නේ. දැන් එතකොට ගංගවල් ඇලවල් මේක හරහා යන්නේම මේකන බ්ලොක් වෙනවා. ගම්පහට ගිය සතියේ ගම් වතුර ගැලුවේ ඕකට. ඉස්සරහට බලන්න. මේ මාර්ගය ඉවර වෙනකොට තව අවුරුදු 3ක් යන්න කලින් කුරුණෑගල යට වෙනවා. කෑගල්ල දක්වා ගම් වතුර ගලනවා. දඹුල්ල හරහා යනවා නම් දඹුල්ල ගම් වතුර තව වැඩි වෙනවා. මූසල කතාවක් නෙවෙයි. අක්‍රමාත් ඉඩම් පරිහරණයක් වුණොත් ගම් වතුර වැඩි වෙනවා. ගස්කොළන් ඉවත් කරොත් නියගේ වැඩි වෙනවා. බිල්ඩින් හැදුවොත් එක දිගට එක යායට ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් වල වගේ දියුණු රටවල් කියලා නෑ ගොබ්බ වැඩ සෑහෙන්න කරලා තියෙනවා. අක්‍රමාත් ඉඩම් පරිහරණය පොඩි ගම් වතුරක් එන්න බෑ යාලට යට වෙනවා. ඒ වගේම ගොඩක් තැන්වල ඔව් මං සෑහෙන ගොඩක් දේවල් කියලා තියෙනවා. මේ කියන ඒවා ගොඩක් ඒවා ඉෂ්ට වෙනවා. ඉෂ්ට වෙනවා කියන්නේ මේ ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ නෑ පුතා. ඒක මූසල තත්ත්වයක් නෙවෙයි. හරි. ඒක වෙනවා. ඉතින් මුන් කරන ගොබ්බ වැඩ දකින්නකොට පේනවනේ මේක සීන් එක මොකක්ද කියලා. ඕනම ආදේකට තේරෙනවා. නේද? ඕන කෙනෙකුට තේරෙනවා. අධිවේගී මාර්ග හොඳයි. ඒව නරක නෑ. හොඳයි. ඒවා තියෙන්න ඕනේ. හැබැයි හදන්න ප්ලෑන් කරන ක්‍රමයක් තියෙනවානේ. ඒ ක්‍රමයට හදපුවාම හරියනවා. මොකද මට පෞද්ගලික අත්දැකීම තියෙනවා. මම දක්ෂිණ අධිවේගී මාර්ගයේ හදන කාලේ ඕකේ GIS ප්‍රොජෙක්ට් වල අපි හිටියේ. හරි. එනිසා දාන්න. රයිට්. එතකොට දැන් මම කියන්න හදන ටෙක්සාස් වලත් එහෙමයි. ගෙවල් යායට හැදුවා. හැබැයි සුලිසුලඟට අති විශාල හානියක් සිද්ධ වෙනවා. අති විශාල හානියක් සිද්ධ වෙනවා. දැන් බලන්නකෝ අර කවුද අර බ්‍රසීල් ජනාධිපති කියන එක මූ අර වනාන්තරයට ගිනි තිබ්බනේ. මොකද්ද? ලෝකේ පෙනහල්ලක්. මොකද ඒ පෙනහල්ල? ඇමසන් වලට ගිනි තිබ්බනේ. ගොප්පයිනේ. අන්න අක්‍රමාත් ඉඩම් පරිහරණය. තේරෙන්නේ? ගංගා මාර්ග අවිහිර කරන එකේ නම් අක්‍රමාත් ඉඩම් පරිහරණය. කඳු ප්‍රදේශවල. ඒක මම නෙවෙයි කිව්වේ 1963 දී මහාචාර්ය PW විතානගේ කිව්වා ඔය කොත්මලේ ජලාශය හදන්න එපා යකෝ කියලා. ඊට පස්සේ ඒ රජ්‍යය කිව්වා ඵලයන්ඩ කියලා. කටවාගෙන හිටපිය කිව්වා. ජලාශය හැදුවා. අවුරුදු 20ක් යන්න බැරුණා ජලාශය උඩින් බැම්ම උඩින් දැන් අන්න ට්‍රැක් එකක් ගිහිල්ලා තියෙනවා. ඔය බැම්ම කැඩුණොත් මාතලේ උක්කු වෙලා දක්වා යට වෙනවා. ලේසි නෑ. අක්‍රමාත් ඉඩම් පරිහරණය. කවුද පුතා කඳුවල ජලාශ හදන ගොබ්බයා? කඳු ප්‍රදේශවල ජලාශ හදන එක ගොබ්බ වැඩ. මොකද වේල්ල කොයි වෙලේ හරි කඩයගෙන යනවනේ. පොඩි එක්කුටවත් ඒක තේරෙනවා. අක්‍රමාත් ඉඩම් පරිහරණය. ඉතින් ඕක ගම් වතුර වැඩි කර ගැනීම. ඕක ඉස්සරහට කඩාගෙන යනවා. මාතලේ උක්කු වෙලා දක්වා. ඕක යට වෙනවා. සිංහරාජ මැදින් පාරවල් කපනවා. සිංහරාජ මැද වැව් හදන්න හදනවා. අති ගොබ්බයේ තත්ත්වයක්. අක්‍රමාත් ඉඩම් පරිහරණය. පැහැදිලිනේ? මෙන්න මේවා තමයි පුතා ලෝකේ අක්‍රමාත් ඉඩම් පරිහරණය. ලංකාවේ අපරාධ කියන්න බෑ. උපරිම ගොබ්බ විදියට ඒක හදනවා. මොරගා කන්ද ජලාශය හදපු තැන හොඳයි. ප්‍රොජෙක්ට් එක ඉතාම හොඳයි. අරුම් බාල විදියට සමහර දේවල් ඒ ප්‍රොජෙක්ට් එක ඉතාම හොඳයි. ඒ ප්‍රොජෙක්ට් එක හොඳයි. ඒකේ බැම්ම හදනකොට යම් ක්වොලිටිය පිළිබඳ යම් ගැටලු තියෙනවා කියලා කියනවා. නමුත් ඒක එච්චර බරපතල හානියක් වෙන්නේ නැහැ. මොකද කඳු ප්‍රදේශයක් නොවන නිසා. හරි? කඳු ප්‍රදේශයක් නොවන නිසා. ඒ නිසා එතන අක්‍රමාත් ඉඩම් පරිහරණයකට වඩා එතන අර ක්වොලිටිය බාල කරලා තිබ්බොත් බැම්මට හානි වෙන්න පුළුවන්. ඒ නැතුව එතන හදපියක හොඳයි. මොකද එතන දේශගුණික රටාව අපිට පාලනය කරගන්න පුළුවන් ඕකේ. එතන තියෙන රස්නේ දේශගුණේ අඩු කරගෙන
ඒක පාලනය කරගන්න පුළුවන්. ඒ හැම සංවර්ධන වැඩක්ම පුතා ගොබ්බ නැහැ. හරි. ඒකේ තියෙන ක්වොලිටිය යම් විදියකට හානි වුණොත් ඒ ක්වොලිටිය හැරුණම එම අවුලක් නැහැ. මොරගහකන්ද ජලාශය සහ කළුගඟ ජලාශය හදන එක ඉතාම හොඳයි. හැබැයි හදන කොට යම් ගසා කෑම් කරොත් එතකොට අන්න හානි සිද්ධ වෙන්න පුළුවන් තියෙනවට වඩා. දැන් ওই පැත්තේ වම් බලන්නකොත් ඉස්සරහට නියගයම අඩු වෙනවා. ඕකේ නියගේ අඩු වෙනවා ওই පැත්තේ තියෙන. හරි. ඒ පැත්තේ ওই නියගේ අඩු වෙනවා. රයිට්. ඒක හරි. ඒක හොඳ ප්‍රොජෙක්ට් එකක්. ඔතන හදපු එක හොඳයි. ඒ කියන්නේ ඕක මේ මෛත්‍රී මහත්තයා හැදුවද මහින්ද මහත්තයා පටන් ගත්තද කියන එකක් නෙවෙයි. ඒක ගම්සානායක මහත්තයා පටන් ගත්තද කියන එක නෙවෙයි. ඔතෙන් ඕක වෙන්න ඕන වැඩක් ඔය. ඒක හොඳයි. ඒක අවුලක් නැහැ. හැබැයි ඒක හදලා තියෙනකොට ක්වොලිටි අඩුවක් තිබ්බොත් නම් ඉස්සරහට බලපාන්න පුළුවන්. ඒ හැර දැනටම මට ඒකේ ලොකු හානියක් පේන්නේ නැහැ එතන. එතන හානියක් පේනවා අඩුයි. හරි. එතන ජෛව විවිධත්වයට අරවට මේවට යම් හානි සිද්ධ වෙනවා. ස්වභාවික උපද්‍රව පැත්තෙන් පුතා එතෙන්ද ආපදා පැත්තක් වර්ධනය වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. පැහැදිලි කතාව. රයිට් නේද? කඳුකර ප්‍රදේශවල ජනාවාස කරන එක ගොබ්බ වැඩක්. ඊට පස්සේ කඳුකර ප්‍රදේශවල ජලාශ ඉදිකරන එක ඒ වගේ අක්‍රමවත් ඉඩම් පරිහරණයක්. මේ වගේ ඒවා තමයි අපිට මෙතෙන්දී ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේ වෙරළ කලාපවල ඕනෑමට වඩා ගෙවල් හදන එක. ඒතකොට සුනාමියෙන් වෙන හානිය වැඩිනේ පුතා. මිනිස්සු 100ක් ඉන්නකොට සිද්ධ වෙන හානියට වඩා වෙරළ කලාපේ 1000ක් ඉන්නකොට හානිය වැඩිනේ. නේද? පැහැදිලිනේ? රයිට්. දැන් මයි පුතා මේ නෝට් එක ඉතාම හොඳට ලියා ගන්න. අතරමඟදී අහන්න එපා වෙයි. බෝගත හුණුකල් බලපාන්නේ නැද්ද? බෝගත හුණුකල් බලපානවා. මොකද ඒක මිනිස් ක්‍රියාවලියක් නෙවෙයි. හැබැයි බෝගත හුණුකල් ඕනෑමට වඩා ඉවත් කරොත් භූමිය ගිලා බහින. ඕනෑමට වඩා ඉවත් කරන්න ගියොත් බෝගත හුණුකල් ලේබ ඒ ප්‍රදේශ වල හුණුකල් ඉවත් කරගන්න ගියොත් භූමිය ගිලා බැසීමේ තත්ත්වයන් නැති වෙනවා. දැන් ගත්තොත් එහෙම අපි මේවත් ගමුකෝ. මැණික් හාරණ එක. මැණික් හාරණ එක හොඳයි අවුලක් නැහැ. ඉතින් ගන්න ඕනනේ. හැබැයි මැණික් හාරගෙන යන අතරේදී හරස් අතට අපි ඕනෑමට වඩා දිගට හාරන්න ගියොත් එහෙම උඩ තියෙන කොටස කඩාගෙන වැටෙනවා. ආන් එතන භූමිය ගිලා බැසීම කියන ආපදාව ඇති වෙනවා. හරිද? රයිට්. ලියන්න. සාධකයේ තමයි අක්‍රමවත් ඉඩම් පරිහරණය. රයිට් ලියන්න මම පුතා. ලෝකයේ ස්වභාවික උපද්‍රව වර්ධනය වීමටත් එය ආපදාවක් ලෙස තීව්‍ර වීමටත් මිනිසා විසින් භූමිය අක්‍රමවත් ආකාරයට භාවිත කිරීම බලපායි ජනාවාස කටයුතු කමාවක් දාන්න වගා කටයුතු කොමාවක් දාන්න ප්‍රවාහන කටයුතු කොමාවක් දාන්න ජල සම්පාදනය ඇතුළු සෑම ක්‍රියාවලියකදීම භූමියට සහ
එහි ස්වභාවික ක්‍රියාකාරීත්වයට එහි ස්වභාවික ක්‍රියාකාරීත්වයට හානි සිදුවන අයුරින් කටයුතු කිරීම අක්‍රමවත් ඉඩම් පරිහරණය යන්නෙන් අදහස් වේ. ඒ අනුව කඳුකර ප්‍රදේශවල අධික ලෙස නිවාස ඇති කරමින් ජනාවාසකරණය කිරීම කොමාවක් බෑවුම් නිර්මිත කියන්නේ මම පුතා දැන් බෑවුම මෙහෙම තිබ්බට ප්‍රශ්නයක් නැහැ මේක නා යන්නේ දැන් හැබැයි අපි පාරක් එහෙම හදනකොට ගෙපලක් එහෙම කපනකොට බිල්ඩිමක් හදන්න යනකොට මේක කොටලා අංශක 90ට එනකන් ඔහොම වේල්ලා හදනවනේ ඉවුර කියන්නේ අපි දැන් මාතලේ වුණත් ඕවිලි කන්ද පැත්තට එනකොට නෙළුවා කන්ද පැත්තට එනකොට ඇටිකොළ පැත්තට යනකොට ඒ වගේ ගෙවල් වල පිටිපස්සා මේ පිටිපස්සා තියෙන ඉවුර පස්සේ කාලෙක කැඩෙන්න එහෙම පුළුවන් නේ. එimhe කැඩෙනවනේ. මේ වගේ ඉවුර අංශක 90ට කපන එකට තමයි පුතා කියන්නේ බෑවුන් නිර්මිතිය කියලා. බෑවුන් නිර්මිත කියන වචනේ කිව්වනේ. නේද? නැත්නම් ප්‍රශ්නයක් නවාට හිටිනවනේ. දැන් ඔයා ප්‍රශ්නයක් කරගන්න එපා. බෑවුන් නිර්මිතයක් කියන්නේ අංශක 90ට භූමිය කපන එකට. හරිද? ඒකයි. ඔව්. දැන් බබෙක් කිව්වා මොරගහ කන්ද ජලාශය හදනකොට හුණුගල් ස්තරයේ තියෙන හින්දා හානියක් වෙන්නේ නැද්ද කියලා. මම ඒකයි කිව්වේ. තියෙන තත්ත්වයේ අර්ථයේ කිසි හානියක් වෙන්නේ නැහැ. හැබැයි ක්වොලිටිය නිසා හානි වෙන්න පුළුවන්. හැබැයි මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. ඒ දරුවා කියන එක ඇත්තක් තියෙනවා. යට තියෙන හුණුගල් තට්ටුව අපි දන්නවනේ මාතලේ කියන්නේ භූගත ජලධරයක් තියෙන ප්‍රදේශයක්. ඒතර ඕකට ඇති වෙන බර වැඩි වෙච්චහම මේ භූමිය ගිලා බහිනකොට ඒ දෙපැත්තේ තියෙන භූමි ස්කන්ධ ඔස්සේ යම් භූමිකම්පා තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. භූමිකම්පා තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් ඇති වෙන භූමිකම්පාවේ තීව්‍රතාව රිච්ටර් මාපකයේ දෙකටත් වඩා අඩුයි. ලෝක ඕනම තැන ජලාශයක් හදුවොත් ඒක භූමිකම්ප ඇති වෙන්න පුළුවන්. දැන් වික්ටෝරියා ජලාශය හදලා තියෙන හින්දා එතන තෙල් දෙනිය ආශ්‍රිතව එතනත් භූගත ජල ස්තරය තියෙනවනේ. හුණුගල් තියෙනවනේ. එතන භූමිකම්ප ඇති වෙනවා. හරිද? මහාචාර්ය කපිල දිසානායක මහාචාර්ය අතුල සේනාරත්න ඒ පිළිබඳ ගැඹුරු පර්යේෂණයක් කරා
භූමිකම්පා චුට්ටක් වැඩි වෙලා තියෙනවලු මේ අවුරුදු 60 ඇතුලේ. ජලාශය හැදුවම. හැබැයි ඇති වෙන භූමිකම්පාව ආපදාවක් ඇති කරන්න බලපාන්නේ නැහැ. ඒකද? රික්ටර් මාපකයේ දෙකටත් වඩා අඩුයි. විතර හානියක් වෙන්නේ නැහැ. ඒකයි මොරගහකන්ද ජලාශය ආශ්‍රිතව මුණගල් ස්තරේ තියෙනවා. ඒකට හානි වෙන්න පුළුවන්. ඒ බර නිසා තෙරපීම නිසා මේක කඩාගෙන වැටෙනකොට භූමිකම්ප තත්ත්වයක් නැති වෙන්න පුළුවන් ඉස්සරහට. හැබැයි අර තැටි දෙකක් ගැටෙනකොට ඇති වෙන භූමිකම්පාව තරම් හානියක් ඇති වෙන්නේ නැහැ. මිනිස්සුන්ටවත් දේපොළොවටත් ඕකෙන් හානියක් වෙන්නේ නැහැ. තේරුණා නේද ඒක? රයිට්. බෑවුම් නිර්මිත ඇතිවනසේ බෑවුම් නිර්මිත ඇතිවනසේ බෑවුම් නිර්මිත ඇතිවනසේ බෑවුම් නිර්මිත ඇතිවනසේ ප්‍රවාහන පද්ධති ආදිය ප්‍රවාහන පද්ධති ආදිය ප්‍රවාහන පද්ධති ආදිය ප්‍රවාහන පද්ධති ආදිය සකස් කිරීම කොමාවක් ජලාශ ඉදිකිරීම කොමාවක් දුම්කොළ වැනි දුම්කොළ කියනකොට අපි මාතලේ තමයි එක්තරා කාල සීමාවක් කියන්නේ 90 ඉඳලා 2000 වෙනකම් ලංකාවේ වැඩිම දුම්කොළ නිෂ්පාදනයක් කරේ මාතලේ. මාතලෙත් ඇටිපොළ, දූල්ලෑව, ගලේවෙල, ගුරුබැබිල, වහකෝට්ටේ ඔය පැති ගොඩාක් දුම්කොළ දඹුල්ල අම්මා දුම්කොළ කියන්නේ නාවුල නාලන්ද එක යායට දුම්කොළ හැදුවනේ. අනේ රයිට්. දුම්කොළ වැනි අයෝග්‍ය භෝග වගා කිරීම නායයෑම් වර්ධනය වීමට බලපායි. නායයෑම් වර්ධනය වීමට බලපායි. නායයෑම් වර්ධනය වීමට බලපායි. වර්ධනය වීමට බලපායි. එසේම මාර්ග ව්‍යාපෘති ආදිය ස්වභාවික ජලවාහනයට බාධා වන අයුරින් නිර්මාණය කිරීම මේක අහන්නකෝ. විභාගවල උත්තරයකදී කොයි වෙලේකවත් රජයෙන් කරපු සංවර්ධන ව්‍යාපෘති උදාහරණ ලෙස දක්වන්න එපා හානි ඇති කාරණාවල. මොකද මම කිව්වේ? ලියන්න එපා උදාහරණ ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගය කියගෙහෙම. එහෙම ලියන්න එපා ලකුණු අඩු කරනවා. ලියන්න බෑ. ශිෂ්‍යයෙකුට කිසිදු අයිතියක් නැහැ රජය හෝ රාජ්‍ය ක්‍රියාකාරීත්වය විවේචනය කරන්න බෑ ලිඛිතව හෝ වාචිකව. හරි විදේශවල ලිඛිතව ලිව්වොත් ඒක ලියන්නම බෑ ලකුණු අඩු වෙනවමයි. ඒවා එතික්ස් කියලා කියනවා අපි. සදාචාරාත්මක කාරණා තියෙන. ඒ නිසා පුතේ මමත් ඔයාට පැහැදිලි කරාට මම කොයි වෙලෙකවත් නෝට් එක ඇතුළත් කරන්නේ නැහැ මේ දක්ෂිණ අධිවේගී මාර්ගය නිසා නෙළුව යට වෙනවා කියන. ඒව කියන්නේ නැහැ. නේද? ලියන්න බෑ නේද? ඒක මම කියලා තියන්න බෑ වාට. ලියන්න බෑ රජය හෝ රාජ්‍ය සංවර්ධන ක්‍රියාකාරීත්වය විවේචනය වන අයුරින් යමක් ලිවිය නොහැක ශිෂ්‍යයාට. ඉස්සරහට ඔයා පත්තර සම්බන්ධයෙන් මොකක් හරි මාධ්‍යවේදියෙක් එහෙම නැත්නම් කතිකාචාර්යවරයෙක් ඒ කාලෙට
දීලා දින්න. දැන් ලියන්න එපා. අනේ. බාධා වන ආකාරයට නිර්මාණය කිරීම කොමාවක් තෙත්බිම් වැනි අතිරික්ත ජලය බැස යාමට අවශ්‍ය වන භූමිය ගොඩ කරමින් ගොඩනැගිලි ආදිය නිර්මාණය කිරීම කොමාවක් ගංගාධාරය කියන්නේ පුතා ගංගාවේ ළඟම තියෙන ඉවුර. ළඟම තියෙන කියන්නේ ගංගාට ආසන්නයේම තියෙන තැන. අපි ඔය කිව්වේ පිඟාවයේ ගඟ මැද වගේ වෙන්න හරස් කළා තියෙන්නේ. ගංගාධාරය අවහිර කරමින් ජනාවාසකරණය කිරීම වැනි ක්‍රියාකාරකම් නිසා ගංවතුර අවදානම තීව්‍ර කරයි. මේ ආකාරයට විවිධ කටයුතු සඳහා අනිසි කියන්නේ නොගැලපෙන කියන එක. අනිසි ලෙස භූමිය භාවිත කිරීම නිසා ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශවල නායයන් වර්ධනය වීම කමාවක් බස්නාහිර හා දකුණු පළාත්වල ගංවතුර අවදානම ඉහළ යාම නිදසුන් ලෙස දැක්විය හැකිය. ඔන්න එක කෑල්ලක් ඉවරයි. අනේ රයිට්. හරිද බබාලා? රයිට්. දාන පුතේ මෙන්න මේ ස්වභාවික උපද්‍රව ආපදා වෙන්න බලපාන හේතුනේ තාම අපි දෙවෙනි ප්‍රශ්නේ කතා කර ඉන්නේ. හරි. දෙවෙනි කෑල්ල දාන්න. අවිධිමත් ඉදිකිරීම. දැන් මේ බලන්නකෝ. ලංකාවේ මිටි නගරයක් විදියට සලකනවා මාතලේ. මිටි නගර. තට්ටු 6ක බිල්ඩින් එකක් නැහැ නේද මාතලේ? ඈ උපරිම තට්ටු 5ක් වගේ තමයි තියෙන්නේ. තට්ටු 5 වගේ තමයි තියෙන්නේ. තට්ටු 6ක බිල්ඩින් අනුමත කරන්නේ නැහැ මාතලේ නගර සභාව. මිටි නගරයක්. ඒක ඉතා හොඳ එකක් ඈ. නගරයක් කොට මිටි මට්ටමේ තියෙන එක හොඳයි. හානි අඩුයි.
හැබැයි මහනුවර ගන්න තට්ටු 8 විතර අනුමත කරනවා. හරි. අවිධිමත් ඉදිකිරීම කියලා මම කියවනේ. අවිධිමත් ඉදිකිරීම තමයි දෙවෙනි කතාව. එතකොට තට්ටු 8ක් වගේ එකක් එතන නොගැලපෙනවා. එතන ගැලපෙන්නේ නැහැ ඒකට. මොකද බර වැඩි, භූමියට බර වැඩි උතන. මහනුවර භූමිය ස්ථාවර නැහැනේ ඇත්තට. කඳුකර භූමියනේ මේවා. එතන කඳුකර භූමිය උඩ විශාල ඉදිකිරීම් කරපුවාම විශේෂයෙන්ම ඔය මහනුවර ස්පිරිතාල පැත්තට එහෙම වෙනකොට හන්තාන පැත්තට එනකොට අක්‍රමවත් ඉදිකිරීම් තේ පට්ට හෝටල් ගහලා තියෙන්නේ. එන්න බරයි. පස්සේ පහු කාලයකදී අපිට හෝටල් ටික බලන්න වෙන්නේ ටවුම හරියි. සෙට් එකම එනවා ගැලවිලා. හන්තාන කියන්නේ නායන තැන. ඒ හරියේ ඉදිකිරීම හරියන්නේ නැහැ. අවිධිමත් ඉදිකිරීම. ඔව්. මතකද අර පහුගිය කාලේ දැන් මාස 8කට විතර කලින් අම්මෙකුයි තාත්තෙකුයි පොඩි බබෙකුයි අර හාදෙක් තඩි ගෙයක් හදලා ඊට පල්ලෙහා තියෙන ගෙදර යට වුණා අර උඩ තිබ්බ ගේ පිටින්ම කඩන් වැටිලා. හිටපු නගරාධිපති කෙනෙක් මතකද? මාස 8ක් ඇති උපරිම. ඔව්. එතකොට ඒවා අයිති කරයි. දැන් දුම්කල නායම් වලට බලපාන්නේ කඳුකර ප්‍රදේශවල හදපුවා. ඉස්සෙල්ලා ඒකද දුම්කල නායම් වලට බලපාන්නේ කඳුකර ප්‍රදේශවල හදපුවාම කඳුකර ඔව් කඳුකරවල බර ඒ කියන්නේ මේ පසේ තියෙන ජලය අඩු වෙනවා. ජලය අඩු වෙනකොට උරා ගන්න ජල ප්‍රමාණය වැඩි වෙනවා වැස්ස වෙලාවේ. එතකොට ඒකේ බර වැඩි වෙනවා. එතකොට අපි තියනවා පහළ තියෙන පෘෂ්ඨේ මවපාසාලයත් එක්ක තියෙන බන්ධනයේ ලිහිල් වෙලා උඩ තියෙන කුට්ටිය පිටින්ම වගාව පිටින්ම පල්ලයට එන දුම්කල සීන් එකේ. ඒක ඉස්සෙල්ලා එකට අදාළ එකක්. රයිට්. මේකෙදි බුවැලිකට තමයි අර බුවැලිකට ගයක් පිටින් කඩන් ගියේ. ඔක අක්‍රමවත් ඉදිකිරීමක්. අක්‍රමවත් ඉදිකිරීමක්. ඒක පට්ට හානි. හරි. අක්‍රමවත් ඉදිකිරීමක්. ඊට පස්සේදී අර තවත් අක්‍රමවත් ඉදිකිරීම කියපුවාම ඔය බැමි ගහනේ. බැමි ගහනවා කියලා කිව්වේ ඔය පාරවල් හදනකොට එහෙම අධිවේගී මාර්ගවල මම කියන්නේ. අර පාරවල් එමෙ ඉදි කරනවා. අපි ලංකාව කියනක විවේචනය නොකර අපිට ලියන්න පුළුවන් ඉස්සෙල්ලෙකත් ලිව්වේ එහෙමනේ. මැච් එක ගහන්නත් එපා අපි. එතකොට අක්‍රමවත් විදියට ඒව හදන එක. කඳුකර ප්‍රදේශවල ජලාශ ඉදි කරන එක. ඔයා එතකොට අහනවා ඒක අක්‍රමවත් භූමි පරිහරණයද එහෙම නැත්නම් අවිධිමත් ඉදි කිරීම. දෙකටමයි තියෙන්නේ. දෙකටමයි ඒව ගන්න පුළුවන්. කඳුකර ප්‍රදේශවල ජලාශ ඉදි කරන එක අක්‍රමවත් ඉඩම් පරිහරණයක් වගේම අවිධිමත් ඉදි කිරීම. අන්තික ලංකාව ඔයා දන්නවනේ. ලංකාවේ සිමෙන්ති මිටි 100ක් දාන්න ඕන එකට 60ක් විතර දාලා ඉතුරු ටික පස් දාන જાතියක්. ඒව ක්වොලිටි අඩු කරත් බහිනවා. අනේ. සමහර කට්ටිය ඔන්න ගෙවල් එහෙම හදනකොට මේකේ මුදල් ඉතිරි කරගන්න කියලා 16 කම්බි දාන්න ඕන එකට 12 කම්බි දාන්න. පස්සේ බලනකොට බිල්ඩිම කොහමද? ඒ අර පොළවේ ඉඳලා බලපුවම ළමේ ගහපුවම මේ ඒක ඇතුලේ වැස්සට නොතෙමී ඉන්න පුළුවන් ගුහාව වගේ මෙහෙම. මේ අද වෙලා මෙහෙම. ඒවා අක්‍රමවත් ඉදිකිරීම. කඳුකර ප්‍රදේශවල ඕවා කරපුවාම නායය. ගංගවල් අයිනේ ඕවා කරපුවාම ගම් වතුර ගන්න. ඒ වගේම භූමිකම්පා තියෙන ප්‍රදේශවල අක්‍රමවත් ඉදිකිරීමක් කරපුවාම කඩාගෙන වැටෙනවා. දැන් ජපානයේම ඉදිකිරීම කරන්නේ කොහොමද භූමිකම්පා තියෙන හින්දා? ඔය තඩි බිල්ඩින් තියෙනවනේ. සාමාන්‍යයෙන් තට්ටු 200 විතර. ඒත් ඔය ගින්නක් නැතුව ඒ තියෙන්නේ හොඳට. ඒ මොකද? එයාලා ඊ ඉදිකිරීම කරන පාදම යට තඩි ස්ක්‍රීන් වල උඩ හදාන්නේ. ස්ක්‍රීන් කියන්නේ අර හෙල්ලෙන මේවා තියෙන. සොකැප් සෝබර් වගේ ඒවා. ස්ක්‍රීන් ගානක් උඩ හදන්නේ. එතකොට මේ බිල්ඩිම භූමිකම්පා වෙලාවෙදී පුපුරන්නේ නැහැ. මෙම් පොඩි චලනයක් වෙනවා. ඒ භූමිකම්පා දිශාවට චලනය වෙනවා. කඩාගෙන වැටෙන්නේ නැහැ. එතකොට සිද්ධ වෙන හානිය ඉතාම අඩු වෙනවා. ඒ වගේ ක්‍රමවත් විදියට ඉදි කරලා මේව අඩු කරගන්න පුළුවන්. නමුත් අක්‍රමවත් විදියට ඒක කරා නම් බිල්ඩිම කඩාගෙන වැටිලා ඒකේ ඉන්න මිනිස්සු කෝටි ගාණක් ලක්ෂ ගාණක් මැරෙනවා යට. අරේ නගරවල ඉන්න මේ කෝටි ගාණක් මිනිස්සු මැරෙනවා. ඒ නිසා අක්‍රමවත් ඉදි කිරීම කියන ඒවා නායම් වැඩි වෙන්න, ගම් වතුර වැඩි වෙන්න, භූමිකම්පාවල හානිය වැඩි වෙන්න බලපාන.
තේරුණානේ? රයිට්. මේම ලියා ගන්න එක. නිවැරදි තාක්ෂණයකින් තොරව නිවැරදි තාක්ෂණයකින් තොරව ගොඩනැගිලි ජලාශ බැමි මහා මාර්ග ආදී ඉදිකිරීම් අවිධිමත් ඉදිකිරීම් වලට අයත් වේ. අවිධිමත් ඉදිකිරීම් වලට අයත් වේ. ස්වභාවික ජල වහනයට බාධා ඇතිවන අයුරින් කොමාවක් භූමියට හා බෑවුමට ඔරොත්තු නොදෙන අයුරින් කමාවක් වනාන්තර ආදියට හානි ඇතිවන අයුරින් සිදු කරන ඉදිකිරීම් නිසා ගම් වතුර නායයෑම් වැනි උවදුරු වර්ධනය වේ. එසේම විශාල ගොඩනැගිලි ඉදිකිරීමේදී අකුණු සන්නායක සවි නොකිරීම. ඒ කියන්නේ පුතා තඩි ගොඩනැගිල්ලක් හදනවා නම්, තට්ටු බිල්ඩින් එකක් හදනවා නම් මේකට අනිවාර්යයෙන්ම අකුණු ඇද ගැනීමේ හැකියාව වැඩි. විශේෂයෙන්ම මේක තඩි යකඩ ගොඩක් මේක ඇතුලේ තියෙනවා. ඒ වගේම මේක භූමියට තියෙන සම්බන්ධතාව වැඩි. ඒ නිසා මේකට අකුණු ඇද ගන්නවා වැඩි. මොකද වලාකුළු වලට වායු ගෝලයට ලං වෙන ප්‍රමාණය වැඩි. ඒ නිසා අකුණු ඇදෙනවා වැඩි. ඒ නිසා හිටපි හොඳ වැඩක් කරන්න කියලා අපි මේකට අකුණු සන්නායකයක් අයි කරන්න ඕනේ. අර කූරු තුනක් ගහලා තියෙන දැකලා ඇති. ඒක සවි කරලා මේක සාමාන්‍යයෙන් මීටර් 20ක්වත් භූගත කරන්න ඕනේ. බිල්ඩිමේ හැටියට බිල්ඩිමේ විශාලත්වය අනුව වෙනස් වෙනවා. දැන් අපේ ගෙදරක ඉදිකිරීමකටත් අපි කම්බියක් කරලා තියන්නේ. ඒ කරන්ට් එක සම්බන්ධ එකනේ. හරි. කරන්ට් එක සම්බන්ධ කරලානේ. එතකොට මේ වගේ අකුණු සන්නායක හයි කරපුවම අපි ඒ භූමිය ඒ ගොඩනැගිල්ල ආරක්ෂා වෙනවා. දැන් ඔය මාතලේ හැම බිල්ඩිම් එකම දැන් බෞද්ධ මන්දිරය බලන්න. බෞද්ධ මන්දිරයේ උඩ චෛත්‍යයක් තියෙනවනේ. ඒ චෛත්‍යයේ කොතට අමතරව බලන්න කොන්න අයිනකින් ගහලා ඇති ඔම කූරු තුනක්. කූරු තුනක් කොහොම ගාලා තියෙනවා. ඒ කූරු තුන අරන් ගිහිල්ලා කම්බියකින් තඹ වයරයකින් නැත්නම් තඹ කම්බියකින් පොළවට භූගත කරනවා. ඔයා විශ්වාස කරන්න ඔය රුවන්වැලි සෑය හදනකොට ඒ රුවන්වැලි සෑයේ කොත ළඟ තියෙන අකුණු සන්නායකය
ඒක භූගත කරලා තියෙන්නේ කිලෝමීටරයක් විතර ඈතින් තියෙන තිසා වැවට. එසා චෛත්‍ය අවුරුදු 2000 ගාණක් ගියා. පුපුරලා විනාශ වෙන්න එපේ. කාලය වල් බිහි වෙලා ආරව මේවා විනාශ වුණාට අකුණු ගහලා විනාශ වුණේ නැහැ. පරණ තාක්ෂණය කියන්නේ ඒක අදටත් තියෙනවා උඹිනවා. හරිනේ. ඔය ජීතවනේ ඊට අමතරව අපි ගත්තොත් එහෙම අබේගිරි ලංකාවේ තියෙනවා. ඔය හැම එකම අකුණු සන්නායක හයි කරලා තියෙනවා. හැබැයි අකුණු සන්නායක හයි කර නොකරොත් බිල්ඩින් පුපුරනවා. ඒ නිසා අකුණු සන්නායක කියනවා හයි කරන්නම ඕනේ. සවි නොකිරීම කියන එක අක්‍රමවත් ඉදිකිරීමකට අයිති. පැහැදිලි නේද? right ලියන්න. සවි නොකිරීම කමාවක් භූමිකම්පා අවදානම ඇති භූමිකම්පා අවදානම ඇති ප්‍රදේශවල ඊට ඔරොත්තු දෙන තාක්ෂණය යොදා නොගැනීම ආදී අංශද මීට අයත් වේ. හරිනේ? හරි. ඒ කියන්නේ අදාළ තාක්ෂණය ගන්නෙ නැති එකත් අක්‍රමවත් ඉදිකිරීමක් තමයි. ඔයාලා වුණත් ගෙයක් හදනකොට කවදා හරි ඒ කියන්නේ ඔයාටම කියලා ගෙවල් හදනවනේ. ඔයාලටම ඒ ගෙවල් හදනකොට අනිවාර්යයෙන්ම හොඳම ක්වොලිටියට හදන්න. මම කියන්නේ ගේ ලොකුද පොඩිද කියන එක නෙවෙයි. හදන භූමිය ස්ථාවර තැනක හදන්න. ගම් වතුර ගලන් නැති තැනක හදන්න. කඳුකර ප්‍රදේශවල හැදුවත් ඒ හදනකොට භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නැත්නම් ආයතනය මේ වගේ සහයෝගය අරගෙන සුපිරියට හදන්න. ඒකයි වැඩි. සුපිරියට කියන එකේ ලොකු ගයක් පොඩි ගයක් කියන එක නෙවෙයි. හොඳට හදන්න කියන එකයි අදහස් කරන්නේ. හරිනේ? right. පුතා ලියන්න ස්වභාවික උපද්‍රව ආපදා බවට පත් වෙන්න බලපාන තුන්වෙනි කෑල්ල. හේතුනේ අහන්නේ. තුන්වෙනි හේතුව දාන්න. කාර්මික ක්‍රියාකාරකම්. මොකද? කාර්මික ක්‍රියාකාරකම්. ලියන්න අය අහන්න එපා තුන්වෙනි එක මොකක්ද කියලා අය කොටන්න එපා උතන. කාර්මික ක්‍රියාකාරකම්. හරි මේ බලන්නකෝ. කාර්මික ක්‍රියාකාරකම් කියනකොට අපි කරන සියලුම නිෂ්පාදන කටයුතු අයිති වෙනවා. ආකර කැණීමුත් මේකට අයිති. දැන් පතල් හාරනකොට කඳුකර ප්‍රදේශවල නාය යන්නේක වැඩි වෙන විදියට කරොත් එතකොට නායයම වැඩි වෙනවනේ. දැන් ඔය බලංගොඩ පැත්තේ කුරුවිට එරත්න ඔය කඳුකර ප්‍රදේශවල නාය යන්නේක වැඩි වෙලා තියෙනවා මැණික් පතල් කණිනේ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම කර්මාන්ත ශාලා ඉදි කරනකොට ඒවායේ අපද්‍රව්‍ය රසායනික දේවල් පසට ජලයට හානි කර වෙනවා. ඒතර වසංගත රෝග වගේ දේවල් වැඩි වෙනවනේ. වසංගත රෝගත් කියන්නේ ස්වභාවික ආපදාවක්. තේරුණානේ? වසංගත රෝග වැඩි වෙනවා. වායු ගෝලයට දැලි දූවිලි දුම වැඩිපුර එකතු වෙච්චාම ඒකෙනුත් මිනිස්සුන්ට විවිධ රෝග තත්ත්වයන් වගේ දේවල් ඇති වෙනවා විතරක් නෙවෙයි අම්ල වැසි වැඩි වෙනවා. ඒවත් මිනිස්සුන්ට හානි කර විදියට බලපාන. ඒ වගේම
නිකන් හිතන්නකො සිංහරාජය අයින් කරලා කර්මාන්ත ශාලා ටිකක් ගෙවුවොත් හම්බ කරගන්න පුළුවන් කියලා හිතන මිනිස්සු කොට්ටාසෙකුත් ඉන්නවනේ. සිංහරාජයේ කපලා දාලා කර්මාන්ත හැදුවොත් වර්ෂාපතනේ අඩු වෙනවා. කඳුකර ප්‍රදේශවල වනාන්තර අයින් කළා කර්මාන්ත ශාලා හෝටල් දාපුවාම වර්ෂාපතනේ අඩු වෙනවා. ඒක නිසා නියග වැඩි වෙනවා. පැහැදිලිද? ඒ නිසා මෙන්න මේ කාර්මික ක්‍රියාකාරකම් කරන්න ඕන. හැබැයි ඒක පරිසරයට හානිය අඩු වෙලා ස්වභාවික උපද්‍රව වැඩි වෙලා ආපදා වැඩි නොවන විදියට කරන්න ඕන. පැහැදිලිද? පිපිරවීම කටයුතු කරනවා ගල් බෝර දානවා. ඒක හානි කරයි. ඒක නායයන් වැඩි වෙන කඳු කරවල. දැන් කෑගල්ල මාතලේ ඔයගේ ප්‍රදේශවල. දැන් මාතලේ නම් ගල් කොරි ගොඩාක් අඩුයි. නමුත් තරමක් දුරට තියෙනවා. නමුත් කෑගල්ල වගේ දිස්ත්‍රික්කවල මේ ගල් කොරි ඉතාම වැඩි. එතකොට ඒවා ගල් කොරියක් කියලා කියන්නේ ගල් කළු ගල් ඉවත් කර ගන්න ස්ථාන. ඒවා. ඒ වගේ කාර්මික ක්‍රියාකාරකම් වලදී වායුගෝලය දූෂණය වෙනවා, ජලය දූෂණය වෙනවා, මේත් එක්කම වසංගත රෝග වගේ දේවල් වැඩි වර්ධනයක් ඇති වෙනවා. මේ නිසා ඒකත් අපි සලකනවා උපද්‍රව ආපදා බවට පත් කරන හේතුවක් කියලා. පැහැදිලි. රයිට්. මේම ලියන්න. නිවැරදි ක්‍රමවේදවලින් තොරව නිවැරදි ක්‍රමවේදවලින් තොරව කර්මාන්ත ශාලා ඇති කිරීම මගින් සිදු කරන කාර්මික ක්‍රියාකාරකම් නිසා වනාන්තර හරණය වෙමින් වනාන්තර හරණය කියන්නේ වනාන්තර නැති වෙලා යනවා ඉවත් වෙනවා. වනාන්තර හරණය වෙමින් දිය උල්පත් සිඳී යාම හා එමගින් නියගය වර්ධනය වීම සිදුවේ. එසේම පහත්දිම් ගොඩ කරමින් ජලවාහනය අවහිර කරමින් කාර්මික කටයුතු සිදු කිරීම නිසා ගංවතුර අවදානම ඉහළ යයි. කඳුකර ප්‍රදේශවල පතල් කැනීම පිපිරවීම් කටයුතු කිරීම වැනි ක්‍රියාවලි මගින් නායයෑම් වර්ධනය වේ. විස රසායනික හේතුවෙන් ජල මූලාශ්‍ර හා
ජල මූලාශ්‍ර හා වායුගෝලයේ ඇතුළු පරිසරය දූෂණය වීම නිසා වසංගත රෝග ව්‍යාප්තිය වර්ධනය වෙයි. මේ ආකාරයට කාර්මීකරණ ක්‍රියාකාරකම් සහ ආපදා අතර සම්බන්ධයක් පවතී. හොඳයි. ඔන්න ඔය කතාවත් එක්ක ඔතන දෙවනි ප්‍රශ්න කෑල්ල ඉවර වෙනවා. හරි? දෙවනි ප්‍රශ්න කෑල්ල ඉවර වෙනවා. ඊළඟ තුන්වෙනි ප්‍රශ්න කෑල්ල. මම ජස්ට් විදියට කියනම් ප්‍රශ්නේ ශ්‍රී ලංකාව ආපදා කළමනාකරණ ක්‍රියාවලියේදී ලබා ඇති ප්‍රගතිය වගේ එකක්. අංශ 3කින් විස්තර කරන්න කියලා කියන්නේ. ලබා ඇති ප්‍රගතිය වගේ එකක්. අංශ 3කින් විස්තර කරන්න කියලා කියනවා. හරි. හොඳයි. එතකොට ඔය බබාවරු සමහර අය දැන් බලන්න සමහර අය නේ හැමෝම මට වචනේ කියවන සමහර අය කියලා. හැමෝම බලන්න ලංකාව ආපදා කළමනාකරණ කියන අංශයේදී ආයේ කතා දෙකක් නැහැ. ඉදිරියෙන් ඉන්න රට කළමනාකරණයේදී ආපදා ඇති කරගන්න දෙයලා ආපදාව මැඩපවත්තන්න ඊට වඩා මාර හයියක් තියෙනවා. ඒක මාරයි. ආපදා කළමනාකරණයේදී අපි මාර ප්‍රගතියක් අරන් තියෙනවා ලංකාව. දැන් මේ බලන්න 2004 සුනාමිය වෙලාවේදී ආයේ රට ඔක්කොම එකා වගේ මේ සීන් එක මේකෙන් හානියට පත් වෙච්ච කට්ටිය ගොඩ දාන්න පුළුවන් විදියට හෙන හෙල්ප් එකක් දුන්නා. ලංකාවේ කොහේ හරි ගම් වතුරක් ඇති වෙනකොට අනිත් ප්‍රදේශවල කට්ටිය තමන් වැඩට කැමට අරන් යන බත් පැකට් එක ඒකෙන් හානි වෙලා ආපදාවට ලක් වෙලා ඉන්න පිරිසට ඒක දෙන මට්ටමේ මානසිකත්වයක් තියෙනවා. ඒ මාරයි. හතරෙක් වුණත් නායන වෙලාවක ගම් වතුර වෙලාවක හානියට පත් වෙනකොට මොනවා හරි හේතුවක් නිසා ඇක්සිඩන්ට් එකක් වුණත් බලන්න. ආයි මාර විදිහට සිද්ධිය කොට දානවා. හරි. එහෙම තියන්නේක් තියෙනවා ලංකාවේ. ඒ නිසා අපදා කළමනාකරන්න ලේසි වෙලා තියෙනවා. දැන් අහන්නේ අපි ලබලා තියෙන ප්‍රගතිය මොකක්ද කියන. එකක් තමයි පුතා අපිට පුළුවන් වෙලා තියෙනවා මේකට ආයතන පද්ධතියක් හදාගන්න. අපදා කළමනාකරන ආයතන පද්ධතියක් හදාගන්න පුළුවන්. මොකද්ද? ආපදා කළමනාකරන මධ්‍යස්ථානය. මේ මාරයි ලංකාවේ සක්‍රියම ආයතනයක්. නායම් පිළිබඳ විතරක් නෙවෙයි, ගම් වතුර විතරක් පිළිබඳව නෙවෙයි, සුනාමි පිළිබඳ විතරක් නෙවෙයි, ලංකාවට බලපාන ඕනෑම උපද්‍රවයක් සහ ආපදාවක් වෙලාවේදී ඒකට පට්ට විදියට ජනතාව දැනුවත් කරනවා. එහෙන් ඊට අමතරව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙලා, ග්‍රාම නිලධාරීවරුත් එක්ක සම්බන්ධ වෙලා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලත් එක්ක සම්බන්ධ වෙලා
පොලිසියත් එක්ක නේවි එකත් එක්ක ත්‍රිවිධ හමුදාවත් එක්ක සම්බන්ධ වෙලා මේ සිද්ධිය කොට දානවනේ. ඒ අපිට ආයතන තියෙන හින්දා. මෙන්න මේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඇතුළු අපි ආයතන පද්ධතියක් තියෙනවා. ලෝකේ සමහර රටවල වලට එහෙම නැහැ. ආපදාව වෙලා නැති වෙලා යනවා. ඉන්දියාව ගන්නකො. මහා ජරා ජීර්ණ රටන්නේ. මධ්‍යස්ථාන තියා මෙලෝ දෙයක් නැහැ. හානියට පත් වෙනවා වීම නම් දැන් මේ දවස්වල බලන්න. කොවිඩ් වසංගතය කියන්නේ ස්වභාවික ආපදාවක්. ඒකේ නාන නෑම බලන්නකො. ලංකාවත් නානවා සෑහෙන්න. අර කට්ටිය. හරි. හරි. ඒක තියෙනවා. නමුත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථය ඇතුළු ආයතන පද්ධතියක් ගොඩනගාගෙන ඉන්නවා. ඒක ලබා ඇති ප්‍රගතියක් අපි. අපේ වැඩ කටයුතු පහසු කර ගන්න පුළුවන් වුණා. අපිට ප්‍රජාව දැනුවත් කර ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේක අපි ලබලා තියෙන විශාල ප්‍රගතියක්. මේවට අපිට ගොඩාක් නෝට් කියලා જાති නැහැ. පොඩි විස්තර තියෙනවා. ඒ වගේම වීඩියෝ එක ඇතුලේදී වුණත් කියන්න මම මේ වීඩියෝ රෙකෝඩ් කරන අතරේදී ඔය අතරමඟදී ඔහොම පන්තිය දමලා ගහලා යන්න එපා. කැප කිරීම කියන එක දෙකොල්ලටම තියෙන්න එපා. අන්න. මම මෙච්චර කැප කරනවා නම් ඔයාට මොකද බැරි? ඔගේ ඉන්න. නේද? හරි. ගමේ මොහොම කරනවා. හරි. ලියන්න පළවෙනි ප්‍රගතිය දාන්න. ආයතන ව්‍යුහයක් ගොඩනගා ගත හැකි වීම. ආයතන ව්‍යුහයක් ගොඩනගා ගත හැකි වීම. ලියන්න එතන ශ්‍රී ලංකාව මෑත දශක කීපය තුල ආපදා කළමනාකරණ අංශයේදී ලබා තිබෙන ප්‍රධාන සාර්ථකත්වයක් ලෙස ඊට අදාළව ක්‍රියාත්මක වන ආයතන පද්ධතියක් ඇති කර ගැනීමට හැකිවීම. දැක්විය හැකිය. විශේෂයෙන්ම ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ගොඩනැගීම ඉතා සාර්ථක පියවරකි.
විශේෂයෙන්ම 2004 සුනාමි බලපෑමත් සමග මෙම ආයතනය විවිධ අයුරින් නවීකරණය කරමින් වර්ධනය කරගෙන තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විවිධ ආයතන සමග සම්බන්ධීකරණය වෙමින් කටයුතු කරයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කොමාවක් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සංස්ථාවකවත් කමන සංවිධානයකවත් කමන ආයතනයකවත් කමන ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කොමාවක් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ආදී විශාල ආයතන රැසක් සමග සාර්ථකව ක්‍රියාත්මක වෙයි. ඒකක් අපි කිව්වා මේ වගේ ලොකුවට විස්තර දෙයක් නැහැ. මේ වගේ කාරණාවකදී ওই කාරණා තමයි. right. ඊළඟට පුතේ දාන තව එකක් අධ්‍යාපනික විෂයක් ලෙස වර්ධනය වීම. දෙවෙනි කතාව අධ්‍යාපනික විෂයක් ලෙස වර්ධනය වීම. මේ බලන්න මායි පුතේ මේව 6 වසරේ භූගෝල විද්‍යාව විෂයේ ඉඳලා විෂය නිර්දේශේ 11 වසර භූගෝල විද්‍යාව විෂය නිර්දේශය දක්වා උපද්‍රව සහ ආපදා කියන විෂය උගන්වනවනේ. ගම් වතුර ගැන, නායාම් ගැන, සුලිකුණාටු ගැන, සුනාමි ගැන මාර අවබෝධයක් දෙනවා. ඒ විතරක් නෙවෙයි. විද්‍යා විෂයේදීත්
මේ වගේ අවබෝධයක් දෙන්න. උසස් පෙළ ඒ විතරක් නෙවෙයි විශ්වවිද්‍යාලවල පවා පශ්චාත් උපාධි මට්ටමට ආපදා කළමනාකරණය කියන එක වෙන්නම විෂයක් විදියට ඒ වගේම අනිත් විෂයන් සමග සම්බන්ධ වෙච්ච විෂයක් විදියට මේක වර්ධනය වෙලා තියෙනවා. ලංකාවේ ඒ නිසා ආපදා කළමනාකරණය කියන එක විෂයක් විදියට විශ්වවිද්‍යාල මට්ටම දක්වා සායින් එහාට වර්ධනය වෙලා තියෙනවා. මෙන්න මේකත් අපි සලකනවා මේ ලංකාව ලබාගෙන තියෙන තවත් සාර්ථකත්වයක් එහෙම නැත්නම් ප්‍රගතියක් විදියට. රයිට්. හොඳයි. මේව ලියා ගන්න. ශ්‍රී ලංකාව පාසල් මට්ටමේ සිට උසස් අධ්‍යාපන මට්ටම් දක්වාම ආපදා කළමනාකරණය විෂයක් ලෙස ක්‍රමානුකූලව ඉගැන්වීම සිදුවේ. මේ නිසා වර්තමාන ප්‍රජාව තුළ ආපදා කළමනාකරණය පිළිබඳ යම් ආකාරයක විෂයානුබද්ධ දැනුමක් ගොඩනැගී තිබේ. විශ්වවිද්‍යාල සහ පශ්චාත් උපාධි මට්ටමේ විෂයක් ලෙසද ආපදා කළමනාකරණය මෙරට විෂයක් ලෙසද ආපදා කළමනාකරණය මෙරට වර්ධනය වී ඇත. පැහැදිලිනේ? රයිට්. පුතා දාන්න තුන්වෙනි කතාව වර්ධනය වී ඇත කියලා කිව්වේ. පශ්චාත් උපාධි විෂයක් ලෙසද වර්ධනය වී ඇත කියලා කිව්වේ. රයිට්. ලියන්න තුන්වෙනි කතාව
प्रजा सहभागित्वය ලැබීම प्रजा सहभागित्वය ලැබීම प्रजा सहभागित्वය ලැබීම මේ ආන්නකෝ තුන්වෙනි කතාව प्रजा सहभागित्वය ලැබීම දැන් ඉන්දියාව වගේ රටවල් ගන්නකෝ මාස් දාන්න කිව්වට දාන්න ආගම කියන එක ගොබ්බ විදියට සිද්ධ කරන්න දැන් යම් බබෙක් දාලා තිබ්බා කොවිඩ් මරණ ගඟට දාන එක අලු ගඟට දානවා උන් මහා ගොබ්බ જાතියනේ ඇත්ත ඒක පරිසරයට කොවිඩ් ව්‍යාප්තියට උන්ට තේරෙන්නේ නැහැ මේක ව්‍යාප්ත වෙනවා කියලා තව ඒ උන්ට නේපාලය පාකිස්තානය ඉන්දියාව නසරානී විදියට මේ නාන්නේ ඔය ප්‍රජා සහභාගීත්වය අවමහින් අපෙත් නැත්තේ නෑ අපෙත් නොතේරෙන මහ මොංගල් ජාතියක් ඉන්නවා හරි අමු ගොබ්බ සෙට් එකක් ඉන්නවා හැබැයි ඒ ගොබ්බ සෙට් එක උනත් දැනුවත් පිරිස විසින් දැනුවත් කරලා කන්ට්‍රෝල් කරගන්න ඕනේ අපි ප්‍රජාවට මාර උනන්දුවක් තියෙනවා දැන් ගම් වතුරක් වුණත් සුනාමියක් වුණත් මොකක් වුණත් ප්‍රජාව ඒකට මාර සහයෝගයක් දෙනවා පැහැදිලි ඇඳුම් දෙනවා කෑම් බීම මේ වගේ විවිධ දේවල් වලින් සහයෝග වෙනවා පැනරෝල් පෙති විවිධ උපකරණ අත්‍යවශ්‍ය උපකරණ සෞඛ්‍ය උපකරණ මේවා ගන්නකොට ප්‍රජාව මාරයකට හෙල්ප් එකක් දෙනවා හරි මේ කොවිඩ් සීන් එකේදී මම ඒ ගැන කතා කරන්නේ නැහැ प्रजा सहभागित्वය ගැන හරිනේ හොඳයි प्रजा सहभागित्वය යම් යම් කනගාටුදායක දේවල් තියෙනවා තිරේ දකින්නකොට හරි කවන්නේ නෝට් එක ලියා ගන්න ලියන්න නෝට් එක ලියන්න ශ්‍රී ලංකාව ආපදා කළමනාකරන ක්‍රියාවලියේදී ලබා තිබෙන ප්‍රධාන සාර්ථකත්වයක් ලෙස ප්‍රජාව ආපදා කළමනාකරන කටයුතු සිදු කිරීමේදී ඉහළ සහයෝගයක් ලබා දීම දැක්විය හැකිය විශේෂයෙන්ම sannivedana මාධ්‍ය හරහා සිදුවන දැනුවත් වීම ඔස්සේ
ප්‍රජා සහභාගිත්වය ඉහළ නංවා ගැනීමට හැකි වී තිබෙයි 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 ආපදා කළමනාකරන මධ්‍යස්ථානය දෙනු ලබන නියෝගවලට සහ සෞඛ්‍යංශ මගින් දෙනු ලබන නියෝගවලට අනුගත වෙනවා කියන්නේ ඒකට එකඟ වෙනවා අනුගත වීම අවශ්‍ය අවස්ථාවල අනුගත වීම අවශ්‍ය අවස්ථාවල ආධාර උපකාර ලබා දීම ආදී අවස්ථා දැක්විය හැකිය ආදී අවස්ථා දැක්විය හැකිය හොඳයි ඒ කතාවත් එක්ක ඒකේ තුන්වෙනි ප්‍රශ්න කොටස ඉවර වෙනවා හරිනේ රයිට් ඒකේ තුන්වෙනි ප්‍රශ්න කොටස උතනින් ඉවර වෙනවා පුතා දාන්න හතරවෙනි ප්‍රශ්න කෑල්ල ඒකේ උත්තරේ දාන්න කෙලින්ම අපි කතා කර ඉන්නේ ඊළඟට කරන්න තියෙන්නේ මේ ආපදා කළමනාකරන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග තුනක් ඒකනේ ප්‍රශ්න අභියෝග තුනක් මට ප්‍රශ්නේ මතකයි ස්ට්‍රක්චර් එක මතකයි ප්‍රශ්නේ ලියලා නැහැ කොහෙවත් නමුත් ස්ට්‍රක්චර් එක මතකයි අභියෝග තුනක් නේ අහන්නේ මේක පුතා හරි සරලයි පහසුවෙන් ලියන්න පුළුවන් එකක් දාන්න ප්‍රාග්ධන හිඟය අපිට කොයි ගොඩක් තැනක වලත් තියෙන ගැටලුවක් තමයි ප්‍රාග්ධන හිඟය කියන එක ප්‍රාග්ධන හිඟය right කෙලින්ම ලියන්න ඒක ප්‍රාග්ධන හිඟය කියන්නේ කෙලින්ම ලියන්න right ශ්‍රී ලංකාවට ආපදා කළමනාකරන ක්‍රියාකාරකම් ඉටු කර ගැනීමේදී
පෙර දැනුම් දීමේ පද්ධති ඇති කිරීම ලියන්න. පෙර දැනුම් දීමේ පද්ධති ඇති කිරීම කොමාවක් ප්‍රජාව දැනුවත් කිරීම ප්‍රජාව දැනුවත් කිරීම ප්‍රජාව දැනුවත් කිරීම පෙර දැනුම් දීමේ පද්ධති ඇති කිරීම ප්‍රජාව දැනුවත් කිරීම ඇතුළු බොහෝ අංශවලදී ඊට අවශ්‍ය ප්‍රාග්ධනය සපුරා ගැනීමට නොහැකිවීම ගැටලුවක් වී ඇත. ගැටලුවක් වී ඇත. එසේම වාර්ෂිකව දැරිය යුතු පිරිවැය ඉහළ යාමද දැරිය යුතු පිරිවැය කියන්නේ වියදම පිරිවැය ඉහළ යාමද ගැටලුවක් වෙයි. ඊළඟ දාන්න දෙවැනි එක අහිතකර මිනිස් ක්‍රියාකාරකම් ඉහළ යාම. ඒකත් දාන්න. අහිතකර මිනිස් ක්‍රියාකාරකම් ඉහළ යාම. අහිතකර මිනිස් ක්‍රියාකාරකම් ඉහළ යාම. ලියන්න වැඩිවන ජනගහනයට සාපේක්ෂව ඉඩම් හිඟයද වර්ධනය වීම නිසා ප්‍රජාව කඳුකර ප්‍රදේශවලට ජල මූලාශ්‍රවලට වනාන්තරවලට හානිදායක වන අයුරින් ජනාවාසකරණය
වගා කටයුතු සිදු කිරීම වගා කටයුතු සිදු කිරීම ආදිය නිසා ගං වතුර නාය යෑම නියගය වැනි තත්ත්වයන් පාලනය කිරීම අපහසු වී ඇත අපහසු වී ඇත අපහසු වී ඇත අපහසු වී ඇත ඊළඟ එක දාන්න පුතා ඊළඟ එක දාන්න ගෝලීය අභියෝග කියන ගෝලීය අභියෝග ගෝලීය අභියෝග ගෝලීය අභියෝග මේ බලන්න පුතේ මෙහෙම අපි කොච්චර දැනුවත් වුණත් අපිට ප්‍රාග්ධනය තිබ්බා කියමුකෝ එහෙම වුණත් අපිට තාක්ෂණය තිබ්බා කියමුකෝ එහෙම වුණත් අපි කොච්චර හොඳ වුණත් නිකන් ඔයා පාරේ යනවා කියන්නකෝ ඔයා පාරේ දකුණු පැත්තේ මුත් යනවා සී බුද්ධිය මුත් යනවා හැබැයි මොකෙක් හරි ගොබ්බෙක් බ්‍රේක් නැතුව ඇවිල්ලා ඔයාගේ හැප්පුවොත් ඔයාගේ වැරද්දක් නැහැ නේද ඒ මොන තරම් අනුතුරු වෙනවද පාරායිනේ ගියේ ඇතිනකොට බැම්මේ ඇවිල්ලා වද්දනවා වාහන එතන වැරද්ද තියෙන්නේ හප්පපු එක්කනාගෙන පිටින් එන ඒවා ඒ වගේ ගෝලීය මට්ටමේ අභියෝග තියෙනවා ඒක කොයි රටටත් පොදුයි දැන් පුතේ මේ බලන්නකෝ ලෝකයේ අම්ල වැසි වැඩි වෙන එක ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යන එක එල් නිනෝ බලපෑම ඒක මම දේශගුණ විපර්යාසය යොදි කරන්න එල් නිනෝ බලපෑම සාගරික ජල මට්ටම ඉහළ යන එක ඒවා නියග වැඩි වෙන්නත් බලපානවා ගං වතුර වැඩි වෙන්නත් බලපානවා සුනාමි ඇති වෙන්නත් බලපානවා නේද ඉතින් ඒවා පිටින් එනවල කාටවත් බලපාන්නේ ඒක අපිට අභියෝගයක් ඒවා කන්ට්‍රෝල් කරන්නවත් අපිට බෑ තේරුණානේ ඒ කියන්නේ දේශගුණ විපර්යාස පාලනය කරන්න තනි රටක් විදිහට අපිට පුළුවන් බෑනේ ඒවා තමයි අභියෝග අපි කියන්නේ ගෝලීය මට්ටමේ ඒක ඉන්දියාවටත් අදාළයි ඒක ජපානයටත් අදාළයි ඒක අපිටත් අදාළයි කාටත් අදාළයි ගෝලීය අභියෝග තියෙනවා ඒවා වෙනස් කරන්න බෑ අපිට තේරුණානේ පැහැදිලි රයිට් ලියන්න එනවා හරි ලියන්න දේශගුණ විපර්යාස කොමාවක් සාගරික ජල මට්ටම ඉහළ යාම සාගරික ජල මට්ටම ඉහළ යාම එල් නිනෝ බලපෑම එල් නිනෝ බලපෑම එල් නිනෝ බලපෑම වැනි
ගෝලීය මට්ටමින් ඇතිවන බලපෑම් ගං වතුර සුලිසුලං නියග ආදිය වර්ධනය වීමට බලපාන අතර මෙරට ආපදා කළමනාකරණයට ඒවා අභියෝගයක් ලෙස ක්‍රියාත්මක වෙයි. හොඳයි. එම කතාවත් එක්ක පුතා ඔය ප්‍රශ්නේ ඉවර වෙනවා. හරි. එතකොට ඔය ප්‍රශ්නේ උත්තර ටික හරිනේ. ඔක විභාගයට එන්න තියෙන નિયમિત වර්ගයේ ප්‍රශ්න වලින් එකක්. ඒ නිසා හොඳට ඕක පාඩම් කරගන්න. හරිනේ. හොඳයි. එතකොට මේ ප්‍රශ්නේ ඔතනින් අපි ඉවර කරලා දාමු. රයිට් නේ? හරිනේ. හරි.